පස්සේ ඒ ඉස්කෝලේ දුප්පත් මේ පොඩි ඉස්කෝලයක් මෙන්න මේ දිස්ත්‍රික්කේ මෙන්න මේ පළාත් මේ විතර ඉස්කෝලේ අපි ඒ දුප්පත් ළමයින්ට පොත් දුන්නා කියන එක රිපෝට් වෙන්නේ. දැන් මම දන්නේ දැන් මට එහෙම එකක් හම්බුනොත් මම කියවන්නේ නැහැ. ඕගොල්ලෝ කියවන්නේත් නැහැ. එතකොට කොහොමද මේ කන්ටෙන්ට් එක මේ ක්‍රියේට් කරන්නේ කියවන්න පුළුවන්. මම නිකන් එක්සැම්පල්ස් දෙකක් තුනක් කියන්නම්. මේ ෆෑන් ඉස්සල්ලාම ලංකාවට ආපු කාලේ හරි දැන් ඕන වුණා මේ සිංහල ව්‍යාපාරිකයෙකුට මේ ෆෑන් අඳුල්ලා දෙන්න. දැන් ෆෑන් කොහොමද දන්නේ? එතකොට දැන් කොපිරයිටර්ස්ලා ඉන්නවනේ දන්නවනේ. අපේ කොපිරයිටර්ස් කියන්නේ. මුලින්ම ෆෑන් කියන එක මාර එකක් නිකන් ලස්සනයි ලයිෆ් එකට කියන එක ගැන ඉස්සලා අයිඩියා එකක් දෙන්න. content එකට අයිඩියා එකක් දෙන්න. කොහමද ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි කොපිරයිටර් ටග් ගාලා කොල ෆැන්ටාස්ටික්. හරි. ඒතර ෆැන්ටාස්ටික් කිව්වහම දැන් ෆෑන් කියන එකේ අදහසක් නිකන් තියෙනවනේ ෆැන්ටාස්ටික් කියන්නේ. දැන් අමාරු වැටෙන්නේ කොහොමද සිංහල එක. තනි වචනයක් දාන්න ඕන අරු දැන් ගොඩ. දැන් සිංහල කොපිරයිටර් සිදුනවා තනි වචනයක් දාන්නත් ඕන. ඒක නිකන් හරි ක්‍රියේටිව් වෙන්නත් ඕන. අර ෆැන්ටාස්ටික් එක වාවුනේ. දැන් ෆෑන් ඇඩ්වර්ටයිස් කරනවා ෆැන්ටාස්ටික්. ඒතර සිංහලේ කවු සුමාන දෙකක් තුනක් විතර ඒ නිසා තමයි අර ලියන අයට දෙන්නේ නැත්තේ මේ ටයිම් පීරියඩ් දෙන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් ලියන අයට දෙන්න හොඳ නැහැ. එයාට ෆ්‍රී වෙලාවක හරි හිතිච්ච වෙලාවක හරි 12ට හරි 2ට හරි ඇහැුණාම හරි මොකක් හරි වෙලාවක එයාට හිතිච්ච වෙලාවක ඒ නිකන් මිසක් නිකන් උදේ 8ට ගිහිල්ලා ඔෆිස් එකේ අස්සම් කරලා 10 වෙනි කොපි එක දෙන්න ඕනේ වාගේ ෆෝමැට් තියෙන පත්තර වෙන. ඒ ෆෝමැට් එක වැරදි. ඔබට මැගසින් එක කරද්දිත් ඒකවත් වැරදි. මචං ඒක උදේ 10 වෙනි දියා. නෑ ටයිම් පීරියඩ් එකක් තියෙනවා දුන්නොත් දානවා මචං නැත්තම් නෑ. මොකද මේ නෑ කියලා කියන්නේ ඇතින් ලියවිලා නෑ. ලියවෙන්න ඕනේ නේ. ඊට පස්සේ සිංහලේ කාසුමාන් දෙකක් අතර කැරකලා බලු පංකාදුයි කියනවා. ඒකේ ෆෑන් එකේ පංකාදු කියන එකේ ෆෑන් ගතියක් තියෙනවනේ. ෆැන්ටාස්ටික් කියත් එක නිකන් පොඩි. හැබැයි දෙක පරිවර්තනයක් නෙවෙයිනේ. ඒ කියන්නේ ෆැන්ටාස්ටික් කියන එකේ සිංහලේ පරිවර්තනය පංකාදුයි නෙවෙයිනේ. හැබැයි පංකාදුයි කියවම තමයි සිංහලෙන් ඒක හරි වගේ. ඊට පස්සේ ඔය 60 ගණන් වල මේ ෆෑන් වල තියෙන පංකාදුයි. පංකාවයි. විදුලි පංකාවනේ. ඒකින් ගත්ත පංකාදුයි. දැන් ඒක එන්න උට සෑහෙන කාලයක් යන්නේ නැහැ. හැබැයි රට ක්‍රියේටිව්නේ. එතකොට එකක් තමයි දැන් අපි ගිහිල්ලා මොකක් කර ප්‍රොජෙක්ට් එකක් කරාම ඒ ප්‍රොජෙක්ට් එක රිපෝට් කරන විදිහ. එක විදි තියෙනවා. එක විදිහට ඔක රිපෝට් කරන්න පුළුවන්. ඒකෙද ලියවන්න පුළුවන්. අනික එක්සැම්පල් එකක් වාට කියන්න. අපි කිව්ව බලන්න මේ නිකන් මම එක්සැම්පල් ගොඩක් ඒවා දාන්න. මම එක්සැම්පල් එකක් දුන්නේ මම කියනවා මේ ජන කවිය කියන පටන් ගන්න. මේ රිපෝට් එකක් ලියන්න ඕනේ. වෙන වෙල්යා එක ගොන්දින් එක කකා වුණා. දැන් එකෙන් රිපීට් ඉන්නේ කගොනේ බලන්න. වලිගේ නැති ගොන. වලිගේ ඉන්නේ කගොනේ වලිගේ ඇති ගොනා මැස්සන්ට වැටදුනේ. දුප්පත්කමත් වලිගේ නැති ගොනා වැට. දැන් කිසිම සම්බන්ධයක් නැහැ රිපෝට් එකට. නෑ. දැන් ඔයා දැන් අර වලිගේ තියෙන ගොනයි කියන්නේ පිටි කියන්නේ. කොන්ටෙන්ට් රයිටර්ස් දැන් වලිගේ නැති ගුණයි අතර තියෙන පීඩනයේ තියෙන්නේ. ඒක ලියනවා. මොකද වලිගේ තියෙන ගුණ ඩයිනෝසර්ස්යාගේ ටේල් එකේ ගියවත් දඩ බඩ ගාලා ප්‍රශ්න ඉවර කරගත්තා. අරුට අඩු ගානේ මේ අර වහන මැස්සු ටිකවත් එලව ගන්න බෑ. දැන් අර දුප්පත් ඉස්කෝල ළමයි අපි කියන ඒ වගේ. උන්ට ලැබ් එකකුත් නැහැ, විද්‍යාගාරයක් නැහැ, සපත්තුත් නැහැ, මේසුත් නැහැ. ඒ නිසා අපි දුප්පත් ගුණෙකුට වලිගයක් හයි කරනවා වගේ වැඩක් කරනවා මේ. එයාට පොඩි හයියක් දෙන්න. හරි. උදේට පටන් ගන්න යන කවියෙන් ඉවර කරනවා හෙන පොසිටිව් තැනකින්. එතන ඒ කන්ටෙන්ට් එක කොහොමද ලියන්නේ? ඔය එක පාරක් නිකන් මම නිකන්. ඒව පාරක යන්න පුළුවන් පොඩ්ඩක් ඔය යන කවිය පටන් ගන්න. ඒතර ඔක්කොම යන කවිය යන්න බෑනේ හැබැයි. එක එක කන්ටෙන්ට් ලියන්න එක එක හැම පාවිච්චි කරනවා. එතකොට කියවන එක කියලාට මොකක් වෙනවද කියන්නේ? රීඩබල් වෙන්න ඕනේ. ඒතර විශේෂයෙන් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ දැන් තියෙන ප්‍රශ්නේ තමයි ලස්සන කන්ටෙන්ට් රයිටර්ස් තමයි. ලස්සන නැහැ අපිට වෙබ් එකක් කියවන්න දෙන්නේ නැහැ සමහරවිට. කියවන්න දෙන්නේ නැත්නම් ඒ කන්ටෙන්ට් එක රහට ලියන්නේ නැහැ කියන්නේ.
එහෙම ජන කවිකින් පටන් ගන්න. එහෙම කවියක් කියනවා. තව content එකක් කියන්නේ තමයි. positive විදිහට කියන content එකක් use කරනවා. මම කියන්නේ. ඒ ඊට පස්සේ ඔයගොල්ලෝ අහනවා මගේ. එතන තව ක්‍රමයක්. ඒ තමයි ආධාර දෙන එකේ දැන් පොත් ආධාරයක්. ආධාර දෙන එකේ තෑගි දෙන එකේ වෙනස කියන්නේ. ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එකක්. ඔක්කොම මුහුණින් අපි අඳින්නේ කොහොමද කියන්නේ? අපි බ්ලේසර් එක දාලා ෂූස් පොලිෂ් කරලා බහුවද උන්ටි ලස්සනට ඇයි ප්‍රයිස් ගිවින් එකට යන්න ඕන මාර පර්සන්ට් එකක් නේ. රිගලස්ට ප්‍රයිස් ගිවින් එකක් තිබ්බ මේක මාර උත්සවයක්. හැබැයි එතනත් සල්ලි දෙනවනේ 50000ක් හරි 5000ක් කර දෙනවා. ඒවට අපි කියන්නේ තෑගි. ආධාර දෙනව කොහොමද? උදේ දත්ම දින්නෙත් නැහැ තියෙන කිලුටු එකක් අද ගන්න නැත්නම් හම්බුනේ නැත්නම් එහෙම. හවුද නැද්ද? ඒතර මොකද ආධාරය කරකේ වෙනව? ආදී අපි දෙයක් කරලා ඒ කරන ඇගීමක් වගේ කම්පෙන දෙයක්. අපි උදේ ආධාර දුන්නම ගන්න එකාව යටත් කරනවා. ආධාර දුන්නම ගන්න එක්කෙනා අපිට අපේ පර්සනැලිටි මොනවා කරනවා? ඌ මර යටත්. ඌ වඳිනවා, දන ගහනවා, බුදු සරණයි කියනවා. ඌ වෙන යට ඉන්නේ ආධාර දුන්න. හැබැයි ආධාර දෙන්නෙත් ආයේ ගන්න නෙවෙයිනේ. ඒක තෑගි දෙන්නෙත් ගන්න. දැන් ඕගලගේ ලියෝස්ටට වෙනද කන්ටෙන්ට් එකක් හදන්න. අපි කිසි තැනක ආධාර දෙන්නේ නැහැ. අද මොනවද දෙන්නේ? අපි තෑගි දෙන්නේ. දැන් මම අනුරාධපුරේ කියලා පොත් ආධාර දුන්නා කියන එක උනට කොහොමද නිකන් උන්ට තෑගි දුන්නා කියවනම් එහෙම උන් එන්නේ ලස්සනට උන්ගේ තියෙන අර යටහත් හීනමාන වාගේ ಗುಣ ටික මොනවා වෙනවද? නැති වෙලා පර්සනැලිටි හැදෙනවා. දැන් ඕගොල්ලෝ ආධාර දෙන්න ලයන්ස්ලා හරි ආණ්ඩුවෙන් හරි දෙන්න උන් එන්නේ මේ ගන්න වෙනවා. උන් කිලිටු ඇඳගෙන අනේ මහත්යෝ කියලා යටහත් වෙලා තමයි. ප්‍රයිස් ගිවින් එක ප්‍රයිස් ගත්තම යටත් නැහැ. එතකොට ලියෝ එක තෑගි ලියෝ එක ආධාර දුන්නා කියලා ලියෝ එකට යටත් වෙන්න ඕනේ මිනිස්සු. ඒ වෙන්න උන්ට කාර්යය වදාහක් තියෙනවා. මම කියන්නේ වෙන්න ඕනේ නැහැ කියලා. නෑනේ. ඒකට ඒගොල්ලෝ කවදාද ලොකු ඉන්නේ ඕගොල්ලන් වයසට නේ ගියේ. ඒක ඕගොල්ලොත් මගේ වයසට. ඒකට ආධාර ගත්ත කණ්ඩායමක් වෙන්න ඕනේ නෑ අරගොල්ලෝ. පර්සනැලිටි හදන්න පුළුවන්. ඒක හදන්න වෙන වෙන ප්‍රොජෙක්ට් එකක් නැහැ දැන්. රොයල් එකේ කවුද රොයල් ඉස්කෝලේ ගියේ? රොයල් එකේ පේපර් එකමනේ පුතේ ලියන්නේ දෙවියත් කණ්ඩිත ඉස්කෝලේ. ඒක රූල් පාස් වෙනවනේ. හරි. උන්ට කොහොමද ඒක කියනවා නම් එහෙම. උඹලා මාර ෆයිටර්ස්ලා. උඹලා මාර ෆයිටර්ස්ලා මෙච්චර පහසුකම් මොනවත් නැතුව උඹලා ෆයිට් කරනවා අර පහසුකම් ගොඩක් තියෙනවා මේ. ඒතර පර්සනැලිටි හදන්න පුළුවන්. ඒතර උන්ට ආධාර දෙන්න ඕනේ නැහැ කියලා මං කියනවා. ඔන්න කන්ටෙන්ට් රයිටර් කෙනෙකුට මම මරු අදහසක්. ඕනනම් ලබන මම මැගසිනේ පටන් ගත්තා කි අපි ලියෝ ක්ලබ් එක ස්ට්‍රීට් එකේ අපි ආධාර දෙන කණ්ඩායමක් නෙමෙයි. කන්ටෙන්ට් එක ලියන්න පුළුවන් දැන් කාටද. අපි හැම කෙනෙක්ගේම පර්සනැලිටියට කරු කරනවා. අනාරයට අහුවෙනවා. මොකද ඉස්කෝලේ? නෝන. හරි. යෝග කරන විදිහ මම කියනවා. හිටියකොට ඉස්සර නැටුම් සර් කෙනෙක් කන්ට්‍රෝල් කරනවා. එයා තමයි කලාවුල. දැන් විශ්‍රාම මිනිහා ළමයින්ගේ මේ සර්නෙම් එක අහනවා. දැන් සර්නෙම් එක. පුළුවන් නම් ඇයි කියන්නේ? ඌ මොන කුලයේද බලන්න. ෆ්ලෝර් එක ටිකක් තියෙනවා. ඒතර හෙඩ් ටු හෙඩ් කම එහෙම දෙන්නේ නැහැ පුතේ 100 ගැනත් හොයලා තමයි දෙන්නේ ස්පීඩ්. හරි. මම කෙනෙක්ට ගහන්න ඕනේ. ඒක වැරදින්නේ. ඒ ඉස්කෝලේ එකේ කන්ටෙන්ට් එක වැරදින්නේ. ඒතර ලයන්ස් ක්ලබ් එක වගේ තියෙන තරුණයෝ ෆෝලෝ කරන යුනිවර්සිටි කණ්ඩායමක් ආධාර දෙන කණ්ඩායමක් බවට පත් වෙන්න ඕන නෑ. අපි දෙන්නේ ආධාර තමයි. අපි කියන ටැග් එකක් තියෙනවා. ප්‍රයිස් එකක් තියෙනවා. අපි කියන අර ප්‍රයිස් ගිවින් එක පොත් බෑග් එකක් තියෙනවා. හරි. මන්න මගේ නම් යෝජනාව තමයි මේ පර්සන් එක හදද්දී වඳිනවනේ තෑගි දෙන්නේ. වඳිනවනේ. මොකක් කියන්නේ? වඳින්න එපා. අතරක් දෙන්න හක් දෙකක් දෙන්න. පර්සනැලිටි හදන්න පුළුවන් ළමයි. ඔව් දුප්පත් එකෙක් කොහොමද පොඩි එකෙක් නිකන් ඔයගොල්ලෝ ප්ලේස් වල දාගෙන ලියෝ ක්ලබ් එකේ දාගෙන හතරක් දීලා. ඒතර අරයා මොනවා වෙන්නේ නැද්ද කියලා. නැත්තම් දන ගහනවා. ඒව ඉවසන හරි ආසයිනේ දන ගහලා වඳිනවට ආසයි. ඔන්න එක කන්ටෙන්ට් එකක් මම නිකන් කිව්වනේ තමයි. ඒකෙන් පුළුවන් වුණ නම් මැගසින් එක පටන් ගන්න එකේ මොකක් හදන්න. කතුවේ කිය හදන්න. අපි ලියෝ එක කවුද? අපි මේ ආධාර දෙන කණ්ඩායමක් නෙවෙයි මෙච්චර කල ආධාර තමයි ඉන්නේ. ඒකට ගරහනවා නෙවෙයි අපි. අපි ඉතරනේ ඒකම තමයි. අපි ඒකට වෙන මේ අදහසක් දෙනවා.
පරණ වයින්මයි නිකන් වෙන වීදුරුවක දාලා දෙනවා. ඒතර වීදුරුවේ හැඩය ගන්න ඕන වයින් ටික. ඒතර ඕගොල්ලෝ හැඩයක් හැදුවම ඕගොල්ලෝ කරන හැම දෙයක්ම මේ වීදුරුවේ ඒකේ හැඩයට වැටෙනවනේ ඔටෝ වැටෙනවා. මොකද ෆවුන්ඩේෂන් එක හදනවා. එතකොට එක පැත්තකින් ගත්තාම ලංකාවේ ලියෝ එකට ඕගොල්ලන්ට අලුත් මේකක් උගන්වන්න පුළුවන් මොකක්ද? ගියාම කියන්න පුළුවන් අපේ ක්ලබ් එක නම් අපි ආධාර දෙන්නේ එක එක පොඩි හීනමාන ගතියක් තියෙනවා අපි. දැන් ටීචර් කෙනෙක්ගේ ඉස්කෝලේ හැමිනේ කියනවට වඩා අර මිස් කිව්වහම මැඩම් කිව්වහම පර්සනලිටි වැඩි නේද මන් දන්නේ. පොඩි වැඩි එකක් තියෙනවා. එතකොට එකක් අර ආධාර දෙනවා කියන අර නිකන් ඒකේ තියෙනවා නිකන් අපි පෝසත් තොපි පට්ට හිඟන්නෝ කියන concept එකක් තියෙනවා. ඒකම නේද දැන් ඡන්දෙ දිදි කරන්නේ. දැන් බලන්න ඊට පස්සේ වැඩි හිටියෝ නාමත් අකරම්කුයි බේසමකුයි ටකරමකුයි ප්ලාස්ටික් පුටුකුයි දුන්නාම අරුන් ඡන්දෙ දෙන්නේ ලියෝස්ලා ලයන්ස්ලා අරුමුන් තමයි ගිහිල්ලා ආධාර දිලුවක මොනවා කරේ පුරුදු කරේ. අපි මේක දැන් ක්‍රිටික් කරනවා මිනිස්සුන්ට. ඒක අදහසක්. ඒතර ඒ කාටරි පුළුවන් කන්ටෙන්ට් එකක් විදිහට ඩිවලොප් කරන්න. දැන් ඕගලන් අදහස් කියන්නේ කියන අත්දැකීමක් කරේ මොකක්ද? මොන මං කියන්නේ ඕන අනුරාධපුරේ එක තියෙනවා. ඒක මම ගියා නම් ලියන විදිහ. අපි දුන්නා බිබිලේ විතරක් දෙන්න නෑ නේ. බිබිලේ තියෙනවා මේ මොන්ටාගල පාරේ මැදගම කියන ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ අපි ඉස්කෝලෙන් ගෙන්න ගත්තා ළමයි කී දෙනෙක් ඉන්නවා. දුන්න මගේ ප්ලෑන් එක උනේ මම ප්ලෑන්ස් ක්ලබ් එකේ ප්ලෑන් එක උනේ ඒගොල්ලන්ගේ පොත් බෑග් එක සූස් ටික ඇඳුම් පැළඳුම් ටික ස්ටේෂනරි සවස් ඕල් ටික අවුරුද්දෙම පැක් එකක් අපි ළමයාට දෙනවා. එතකොට උන් අවුරුද්දකට නිකන් කම්ෆර්ටබල් වයි ඉගෙන ගන්නවා. ඒකද ඒතර මං කරපේදී ඉස්ලාම මෙහෙව්වා මේ ඉස්කෝලේ ළමයි ගන්න. 110යි. සාමාන්‍ය ඉස්කෝලේ පැමිණීම 50ක් 60ක් අතර ඉන්නේ. ඒක 110ක් හිටියට ඔක්කොම වෙන්නේ නෑ. මං 110 ගෙන්න ගත්තා. සපත්තු සයිස් එක ඔක්කොම ගෙන්නගෙන මං එක යාළුවෙකුට 110යි. ඒතර මට ඕනේ යාළුවෙක් 110 ගන්න. මං එකක් නෙවෙයි දුන්නොත් පැක් එක දුන්නා. ටික දෙනකොට පැක් එක දුන්නා. පොත් බෑග් එකයි මචං තමන්ගේ දරුවට කියලා හිතාගෙන මචං. හරි තව බෑග් එකක් මට පැක් කරලා ඩිසෙම්බර් තියා. බෑග් එක සපත්තු කන්නේ. මං ගොඩක් කල ටැක්ටික් එකක් පාවිච්චි කරා මගේ යාළුවගෙන් අහන් මේ දරුවා වයසේ කිව්වා. ඊට පස්සේ දුවේ පුතේ කිව්වා. මම මොකක්ද පාවිච්චි කරා ටැක්ටික් එක. දුවෙක් නම් එයාට ඉන්න මං කිව්වා මචං ඔය වයසෙන් පුතේකට මොකද උඩ ඇරියස් එකක් අතුල පුතෙක් දැන්. ඔය වයසෙන් පුතේකට පැටික් අතර. ඒ පැටික වෙන් කරා. ඊට පස්සේ දැන් තව 50ක් විතර මදි වුණා මං කරපු වැඩි. යාළුවෝ ගියා මට කව කොට පෙට්ටි 50ක් දෙන්න කිව්වා. ඊට පස්සේ අර 50ක් දෙන්න. ටැක්ස් ටික දැන් හරි. හරි. දැන් ගියා. දැන් ඉතින් මෙහෙන් වාහන අරගෙන සංග්‍රහ දෙක නල්ලේ දාගෙන රෑ බීලා බජවු දාගෙන අරක නෙවෙයිනේ ප්‍රොජෙක්ට් එක උතේ නේ. සම්මානිය තාත්තා කෙනෙක්ගෙන් කරපුවා මල ගෙදර නෙවෙයි ප්‍රොජෙක්ට් එක. යන්නේ ඒක ට්‍රිප් එක දැන් ඔන්න දාගෙන බිබිලේ කිය රෑ ඉඳලා පිස්සු කියලා නේ උදේ ප්‍රොජෙක්ට් එකට අමාරුවෙන් වුණා අපි 7 වෙනිදි මුන් ටික දක්කගෙන මම ගියා. එදා ඉස්කෝලේ 130ක් තිබුණා. මොකක්ද කියන්නේ? අයියා ඉස්කෝලේට කොට අගිත් එක්ක ඇවිල්ලා ආධාර දෙනවා කියලා. උදේ 8 වැඩේ පටන් ගන්න හිටියේ. උදේ 6:00 දැන් ඇවිල්ලා. දෙමාපියොත් ඔක්කොම. ශාලාව පිළිලා දැන්. දැන් මොනවා එකක් පේන්නද මේ ශාලාවේ. සමහර පුටුවල මේ දෙන්නේ පාටලා ඉන්න මොකද අක්කා 3 පන්ති විතර අර චූටි මල්ලිත් එක්කන් ඇවිල්ලා උඩට ආදා කපුලොත් උටත් මොකක් හරි ඉල්ල ගන්න කියලා එක්කන් ඇවිල්ලා ඌ නිදි ඔලොත් තියෙනවා. අයි පාන්දර නොකානු ඇවිල්ලා දෙන්නේ විතර කලන්ත දැම්මා. අර පිටිපස්සේ ගෑණි මෙහෙම පොඩි එක හැක් ගෑවම දැන් මතන ඉලිට කිරි දුන්නා. දැන් මේක තමයි මේ. මන් නම් ඒක ලියන්න ඕන කොහොම. ඩ්‍රාම එකක් වගේ දැන් අහන් ඉන්නෝනේ මොකද උදේමයි. කන්ටෙන්ට් එක කොහොම ලියනවද දැන් මම? අර ගොල්ලන්ගේ අර හැසිරීම් ටික ලියනවා. ඊට පස්සේ මේ ප්‍රින්සිපල් ඉස්කෝලේ ප්‍රින්සිපල් කතා කරා. ඌවර මිනිස්සුන්ට බැන්න. මේ කාලකන්ණි ප්‍රදේශවල මුන් ඉපදිලා මේ කාලකන්ණි ළමයි. අරුන්ගේ මොකද්ද කියන්නේ උන්ට වෙන්නේ?
උන් අර නියම ආධාර ගන්න තැත්තට ප්‍රින්සිපල් මොනවා කරන්නේ? කල්ල. ආධාර වලට ඊටාම සුදුසුයි. සමහර උන් අඹ සම්බල කන්නේ අඹ කාලා ජීවත් වෙන ඉන්නවා මෙහෙම මේ මුනුත් ලියන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රේමයි මුන් ඉස්කෝලේ ඉන්නේ. අද මුන් මේ ආධාර ලියෙන් ඇවිල්ලා තියෙන්නේ කාලා කන්නේකම ඉස්කෝල ළමයි නෙවෙයි කියලා දැන් මගේ පෞරුෂය බිඳුවටම දැම්මා. එතකොට එකෙක්වත් අහන් ඉන්නේ මේ කතාව. පොඩි ළමයි මොකද ප්‍රින්සිපල් මේ කියන කාලා කන්නේ කිව්වා මුන් මෙහෙමයි දුප්පත් වන්ද පොඩි උන්ට තේරෙන්නේ නැහැ. චූටි උන්ට ඉස්කෝල මිස්ටයි. තේරෙන්නේ නැහැ. එතකොට භාගෙට භාගයක් නැහැ මොකක් වෙන්නද ශාලාවේ උදේ ආපුවා. දැන් 10 විතර වෙලා දැන්. වතුර බිඳුවක්වත් නැහැ. අසපවුවේ. ඒවනම් කරන්න බෑ තේ. සාධාරණ හින ගහන විදිහට. උදේ කාලා නැහැ. මං කියන එක පැහැදිලි තේ දීලා නැහැ. බඩගින්නේ පයින් ඇවිල්ලා කිලෝමීටර් වල දැන් 10 මාර්ක කරලා අර කතා පවත්වනවා. ඒක භාගෙට භාගයක් නේ. ඔයගොල්ලෝ නිකන් කියන්නකො විෂුවල් කියන්නකො නිකන්. භාගෙට භාගයක් නේ. කතා ඉවරනා මොකක්ද ළමයි. උන්ට අකුඩි ගහන්න පුරුදු කරනවා. සිස්ටම් එකකට ගහන්න. දැන් අපි සතුට ප්‍රකාශ කරනවා පුතේ එහෙම නිකන් අහන්න. මට ඕන විදිහට අපුඩි ගන්න තමයි නිකන් ඉන්න මම මගේ හැකියි ප්‍රකාශ කරලා මම වේගෙන් ගහන්න පුළුවන්. අරුන්ට එහෙම බෑ. ඒ කියන්නේ සිස්ටමැටිකලි හදලා තියෙනවා උන්ව මොනා කරන්නේ. අපුඩිය ගහන්න ඕන මෙහෙම කියලා. දැන් ප්‍රින්සිපල් වාර්තා. දැන් මම කතා කරන්න හිටියේ නෑ. ඊට පස්සේ මම කිව්වා මේ අනවසරයෙන් වුණත් කරන්න දෙයක් නෑ මට චුට්ටක් කතා කරන්න මම මොකක් කරන්නද? මගේ කෙටි කතාවක් වගේ මේක ලියන්න. දැන් මොන්නේ එක කන්ටෙන්ට් එකක් මම කියන්නේ. තව විදිහක් තමයි අර ඉන්සිඩන්ට්ස් අරගෙන ෂෝට් ස්ටෝරි එකක් විදිහට. ෆීලිං ටිකයි ලොජික් එකයි දෙක එකට කරලා. මම දැන් මේ කියන්නේ අරුන්ගේ ෆීලිං එක කියන ගමන් මම කට් කරනවා ලොජික් එකට නේ. ඒතර මගේ කතාවෙන් මම ඕගලන්ට කියන්නේ මොකක්ද? ලොජික් එක අර කලින් ටිකේ කිරි දෙනවා, නිින්ද යනවා, වෙලුවැල්ලෙන් ඉන්නවා, අමාරුවෙන් ඉන්නවා. ඒ ටික තමයි මේ ඉමෝෂනල් කියන්නේ. ඒතර දැන් මම මික්ස් කරනවා. මම පළවෙනි එක මම නැගිට ගමන් මම හොඳට ශාලාව දිහා බලලා මම කිව්වා මේ ඇනුන් එරියනේ. ඇනුන් ගිනයි. පොත් ඇනුන් එරියනේ කියලා පොඩියෝ මෙහෙම නම් කරා. නම් කරාම ශාලාව නිශ්ශබ්දයි. අයියේ උන් හිතුව ඇනුන් අරන එකේ කල්ලන්න ඇවිල්ලා පොළමින් වාගේ නිකන්. ඒක තහනම් වැඩක්. දැන් ධාරයක් කරොත් ඉතින් පඩයක් අරින එක කැටයිනේ ඉතිකලි. දැන් මෙතන කාරේ ප්‍රොෆ් ගාලා පඩයක් ගියොත් කැටයිනේ. හැබැයි අපි මලයාලම් ෆිල්ම්ස් වලම දකින්න එහෙම පඩයක් යනවා. ස්වභාවික මිනිස්සු ඉන්නේ දැන් අරුන් හිතුවා මේ පඩයක් ගියා වාගේ මොකද්ද? ඇනුන් අරින එක වැරද්දක්. මේ පොලිමේ ගා මහතුරු වාහන නවත්තන. දැන් ඇනුන් යන්නේ නැහැ උන්ට. දැන් අර මේම ඇනුන් ටිකක් ලස්සනයි මගේ මෙහෙම පුතේ එක වේව් එකක් වගේ. මේ එකකට ඇනුවක් යනවා. ඒ හරි ඇනුවක් යනවා. ඒක නේද වේව් එකක් වගේ ශාලාව ඇනුන. එහෙම යනවා. එහෙම යනවා. ඔක්කොම යනවා. ඒතර ගුරුත් යනවා. උමුත් බඩේ ඉන්නේ. මං ඇනුන් අරන අය මේ නැගිට්ටවන මං අහනවා කිව්වා. ඇනුන් කියන්නේ. ඊට පස්සේ අක්කගෙන් ඇහුවාම ඇනුන් කියන්නේද කියලා මල්ලි මුණ හංග ගන්නවා පිටිපස්සේ. ඇයි? උඩට ඇනුන්. දැන් ශාලාවේ ඇනුන් අරින්නේ නැහැ. මං ඊට පස්සේ කිව්වා ඇනුන් යනවා. මමත් ඔය වාසේ හරියට ඇනුන් යනවා කියනවා. උන් ඔක්කොම hina වුණා. ඒ කියන්නේ උන් හිතන්නේ උන්ට ඇනුන් ගියාට කියලා. මේ කොළඹින් ඉන්න අයට ඇනුන් යන්න විදියක් නෑ. මේ ගමේ කාට පඩ ගියාට කොළඹේ කාට පඩයක් නෑ වගේ. ඒක වෙන්න බෑ වගේ. ඒතර උන් මගෙත් එක මොනවා වෙනවද ඉබේ. උන් යාළු වෙන්න පටන් ගත්තා. අම්මට මචං අරුටත් ඇනුන් කියන්නේ කිව්වා. අපි උන් පස්සේ මම උන්ගේ ආහාර ගැන කන හැටි ගැන ඔහොම කියලා පොයි. ඉතින් මමත් මුන් බලනවා මේ මම කවුද කුප්පිලාම්පුවෙන් ගෙදර පාඩම් කරන එක්කෙනෙක් අත උස්සා. බයයි. ඒ කියන්නේ කුප්පිලාම්පුවෙන් පාඩම් කරන එක නිකන් කියන්නේ වැරද්දක්ද දන්නේ. ළමයාට ඉස්සුවේ නේ. අර පිටිපස්සේ අම්මලා තාත්තලා තීසුවා. මුන් පොඩි කාලේ කුප්පිල දැන් ලයිට් ඇවිල්ලා කියලා. සමහර ගමන්. අම්මා තාත්තා තීසුවා පිටිපස්ස බලලා පොඩි ඌත් අත උස්සන. ඒ කියන්නේ තාත්තා තීසුවා නම් ඕකේ වාගේ. තාත්තයි මයි දෙන්නම අහු වෙනවා. මම පොඩි එකෙන් එහෙම පාඩම් කරාම මේ නහය ඇතුලේ දොගුරු කවුරුත් නැන කුප්පිලා පාඩම් කරපුවා. තමයි එක්ස්පීරියන්ස් එක තේරෙන්නේ. පාඩම් කරා බූතල් වල තියෙන මේකත් එකක් නැහැ ඇතුලේ කලුවට මැදෙනවා. මෙහෙම අයින් කරාම නැහැ ඇතුලේ කලුවට මේ වෙනවා උදේ. මේ ඇස් ඇතුලේ බැඳෙනවා. මෙහෙම කරාම කළු පාට ගුලියක් වෙනවා කුප්පිලා. උන්ට හිතුනේ අම්මට තිරියක් මූත් කියන්නේ කුප්පිලා පාඩම් කරලා මෙහෙම කියලා උන්ගේ ප්‍රශ්නේ විසඳුණා දැන්. මොකද්ද?
දැන් මෙයා නිකන් නරකෙක් කෙනෙක් නෙවෙයි අපේ ගමේ එකෙක් වයික කාව. ඊට පස්සේ මම කරපු වැඩේ ඒ පැත්තෙන් බිහි වෙච්ච උන්ගේ හීරෝස්ලාගේ නම් කිව්වා. මම ඇහුවා ප්‍රොෆෙසර් කොටගම දන්නේ කවුද? බිබිලේ තමයි කොටගම කියන ගම තියෙන්නේ. ඕගලෙන් කවුද කොටගම දන්නේ? කියන්නේ. බයෝ. නිකන් දැන් කොබයි වෙන්න මම අයියගෙන ළම යනවා. නෑ මේ බයෝ සම්බන්ධව ගෙම්බෝ එහෙම ඒ කියන්නේ සත්ත්ව විද්‍යාව පිළිබඳ පරීක්ෂණ කරනවා. කොටගම කියලා ගෙම්බෙක් ඉන්නවා. ඔව්. ගෙම්බෝ හතර දෙනෙක්. ඔව් ඒක මාත් ගෙම්බෝ හොයාගත්තම නම දානවනේ. හරි තව කියන්නේ. වැඩි විස්තරයක් දන්නේ. මම කැම්පස් එකේ ඉඳී කොළඹ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකේ ෆුඩ් එක කියලා කිව්වේ. කොණ්ඩේ වාරක් වඩා ටිකක් පවාගෙන කළු මෝ එළියේ පයිප් එකේ දෙනිම හොදන උඩ බලන්න. උඩ බලන්න හැන්දයි රෙදි හොදනවා. මෝ පැප්පද රෙදි හොදනවා. දැන් ඕගොල්ලන් කැම්පස් එකේ කවුරු හරි එකේ කොණ්ඩේ රැවුල් වවාගත්ත එකෙක් එළියේ පයිප් එක පැය දෙකක් විතර රෙදි හේදුවොත් එහෙම අනිවාර්යෙන් උන්මත් එකේ පිස්සෙක් මෙන්ටල් කේස් එකක් නේද මම කියන්නේ. නෑනේ. ඒ කරලා තියන්නේ යා උගේ මේ ඒ කාලේ PhD එක කපුටෝ කොළඹ කපුටෝ. මු ටයිම් ගන්න තමයි එළියේ ඉඳි හොදන්න උඩ බලන්න. ඒතර මුඩර කපුටෝ ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ ගස්කොලන් තියෙනවනේ කැම්පස් එක වලට කොළඹ කැම්පස්. ඒතර කපුටෝ අහනවා. මේ කපුටෝගේ රිසර්ච් එක මු කරන්නේ. හරි. එතකොට බිබිලේ කොටගම කියන පුංචි ගම එහෙන් තමයි මෙහි ඇවිල්ලා. එතකොට අඩුම වයසින් PhD එක කරා. කට්ට බ්‍රයිට් එක ලෝකේ. හරි. ඒතර මං කිව්වා මම දැන් ඔයිට වඩා ගොඩක් විස්තර කරනවා. මං කිව්වා එයා ඕගොල්ලන්ගේ ගමේ. ඒතර වැඩි හිටියෝ මු කොටගම දුන්නා. ඊට පස්සේ මම භික්ෂුණා කොටගම වාචි ඉස්සරහන්. ඔයගොල්ලෝ දන්නේ නැහැ සුවද. ඒ වයි. තව හිටියේ පැත්තක ડોක්ටර් කෙනෙක් බිබිලේ. නමෙත් තියෙනවා බිබිලේ කියලා. කවුද? සේන බිබිලේ. කියන්න දන්නේ නැති. ඖෂධ ප්‍රතිපත්තිය. ඖෂධ ප්‍රතිපත්තිය. ඒ දවස්වල කතා ඒ කියන්නේ පුතේ දැන් ඕගොල්ලෝ බයෝ සයන්ස් කරපන් සයන්ස් කරපන් ඉන්නවනේ ගොඩක් අය නේ. දැන් අර ඖෂධ නාමයයි වෙනද නාමයයි දෙකක් කියන එකත් එක්ක සේනක බීරේ concept එකක් ගෙනාවා. අපිට වෙනද නාම දෙන්න ඕනේ නැහැ රෝගීන්ට ඖෂධ දුන්න නැති කියලා. හරිද නැද්ද? මම දන්නේ. හරි සරලයි. පැනඩෝල් බිව්වත්, සෙටමෝල් බිව්වත්, පැරසිටමෝල් මොනවා බිව්වත් හම්බ වෙන්නේ පැරසිටමෝල් නම්. පැරසිටමෝල් කියන ඖෂධය දුන්නාම ඇතිනේ. ඒතර වෙළඳනාමයට වෙනම ගෙවන්න ඕනේ නෑනේ. දැන් කඩේ ගිහිල්ලා පැරසිටමෝල් දෙකක් ගත්තොත් ඊට වඩා වැඩියෙන් ගෙවන්න ඕනේ පැනඩෝල් දෙකකට. ඌර කවර් කරපෙකට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගෙවන්න ඕනේ. ඒතර එයායි concept එක තමයි. දැන් ලෝකේ ඖෂධ වර්ග තියෙන 80යි දන්නවනේ දෙක. කවුරු? ඒ කියන්නේ ડોක්ටර් කෙනෙකු ට්‍රේන් කරන ඖෂධ 80යි. ඖෂධ 80න් තමයි මාරු කර මෙහෙම අර ඇසෙම්බල් කර දෙන්නේ වෙන්නේ. හැබැයි දැන් ඖෂධ 400ක් විතර තියෙනවා. අර ටික මොනවද කියන්නේ? වෙළඳනාම. ඒතර සේනක විවිධ තමයි concept එක ගෙනාවේ ඖෂධ සංස්ථාව හදලා. සිල්මයි බණ්ඩාරනායක ආරම්භ කාලේ 70 ගණන් වල. ඊට පස්සේ ඖෂධ ප්‍රතිපත්තියක් කියලා එකක් හදලා. එයා ඒක ලංකාවේ ඕකේ කරා. ඕකේ කරලා මෙයා මේ ගෙච්ච ලෝක සෞඛ්‍ය සමිතිය. ඇවිල්ලා සතියෙම මැරුණා. අදත් හිතන්නේ මොකක් කරන්නේ? එයා මැරුවා කියලා. ඒ ගිය වෙලාවක ඖෂධ සමාගම් මෙයා මැරුවා. හරි මං කිව්වා එයා ලංකාවේ ජාතික වීරයෙක් නේ මට දැන්. කවුද? සේනක බිබිලි. මොකක් සේනක බිබිලි උඹලගේ ගමේ. දැන් අර ලයන්ස් ක්ලබ් එකෙන් කොළඹින් ගිය උන් ටික නිකන් පීච්චන්ගේ උන් ටිකක් බවට පත් වෙලා යුන්ගේ ගම දැන් මාරයි. යවුද? යකෝ සේනක බිබිලි උන්ගේ ගමේ, කොටගම උන්ගේ ගමේ. එතකොට ඕගොල්ලෝ කියන්නේ මේ ප්‍රශ්න අත්තරේමනේ. හරි. හැබැයි උඹලා මාර જાතියක්. උඹලා ඒක ලියනවා. කියලා මම මුන්ගේ මොරාල් හැදුවා. මම ඒකට පොඩි සපෝට් එකක් දෙන්න අපි ආවේ අද. මොකද්ද? පොත් ටිකයි බෑග් ටිකයි අරගෙන. ඒ නිසා වැඳලා දන ගහලා ගන්න එපා මේවා මේ කෙනෙක් නේ. ඒ නිසා හග් එකක් දීලා අතට දීලා. සතුටු වෙලා hina වෙලා අප්පුඩියක් ගහලා වෙයි ගන්න කියලා. දැන් අර ක්‍රමේට නැතුම ඕගොල්ලන්ගේ හිතේ ඉඳලා අප්පුඩියක් ගහන්න කම තමයි අත්ත අප්පුඩිය කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අදත් මට ලයන්ස් ක්ලබ් එකේ ඉස්කෝල වල දේශන කරන්න යන්න දෙන්නේ නැහැ. අනාථ නිවාස වලට දාන දීලා තියෙනවා. ඔය දිවස්න හරියට කරනවා. ඔය මත්තේ උඩ දාන කැමිලා කියන එකක් ඇබ්නෝමල් ළමයි කියලා ඒ නම නම් කියන්නේ නැහැ. ත්‍රිපුර ළමා නිවාසයක් තියෙනවා. ඇබ්නෝමල් ළමයි එහෙම කියන්නේ. කවුද ගිහිල්ලා තියෙන්නේ මොකද?
උන්ගේ බර්ත්ඩේ වලට ඔයගොල්ලන් බර්ත්ඩේ වලට දෙනවා එහෙම දන්නවනේ මෙහෙමද කියන්නේ. එතකොට ඒ ළමයි ලව කරන වැඩක් තියෙනවා මොකක්ද කියන්නේ? උන් කැම ටික බෙදාගෙන අර පන්සලේ වාගේ මේ පින් දෙන්න ඕන. ඊට පස්සේ කාලි කරලා ගන්නව අහක් දැක දෙනවා. අර දානි දුන්නේ උන්ට ප්‍රසංග පවත්වන්න ඕනි සින්දු කියන්න ඕනි. ඔයගලට ගුරුත් දන්නේ චුටි කාලේ අම්මලා කරන ලොකු වැරද්දක් නෙමේ. ගෙදර ඉන්නකොට නෑදෑයෙක් ආව පුතේ එන්නකෝ අනේ පුතේ අර සින්දු කියන්නම චුට්ටක් කියන්නකෝ අන්න කරුණේ. වර්සනල් ඉවරයිනේ. සමහරලාට ඒ ගෙන්න ගන්නේ මට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා කියලා අනිත් උන්ට එක්ස්පීරියන්ස් නේ කියන්නේ. පුතෙක් ඉන්නකොට අනිත් උන්ට පෙන්නන්න. දැන් ප්‍රදර්ශන භාණ්ඩේ වාගේ අර සාලේට ඇවිල්ලා අර වගේ ආවහම පෙරිලා යන්න ඕනේ. ඒක තමයි කියන්නේ අපි ලොකු පුතා වේරෝනි තාත්තා වගේ වයි කට්ටේ. දැන් මං කියන්නේ ඒක පර්සනලි ඩැමේජ් කරනවද නැද්ද? ඈ? ඩැමේජ් කරන්නේ? මේ මගේ දුව ඊට පස්සේ අවුරුද්ද වායකට මොකක්ද කියලා කරන්නේ. මං කියන්නේ අපි අම්මට වදිනවනේ ආසාව වෙන්නේ. අම්මනේ. හරි. තාත්තට වදිනවනේ. ඕකේනේ අපේ කල්චර් එකත් එක්ක. ගුරුවරයාට වදිනවනේ ඉගෙනුවා. ඕකේනේ. අවුරුද්දට එහෙම ඉන්නේ කියලා ගම කඩේට ගිහිල්ලා දෙනවා කියන්නේ. අර ගමේ ඉන්නේ වැඩි හිටි 70 පුරුත්තක මම. දැන් තේරෙනවද මිස්යූස් කරනවා කියන්නේ වදිනවා කියන එක ඕකේ. හවුද? අම්මට වදිනවා තාත්තට වදිනවා වදිනවනේ ඕකේනේ. ඒ ඕකේ වෙච්ච එක මිස්යූස් කරන්න ඕන වුණා. අමන්ට වැඩිමල් මම සමහරවට දන ගහලා තියෙනවා බෙල්ල කපන තරම් කේන්ති. එන්න හර අසිප්පු ගාලා මේ ඉන්නේ ලොකු මාමා කුටිය කොහෙද වදින්නේ. දැන් මට කියන්න දැන් අම්මා තාත්තා ඉන්න රැකියා තියෙන ඉස්කෝලේ යන ඕගොල්ලන්ගේ පර්සනල් ටීචර් කුඩුපට්ටම් වෙනවා නම් අර අනාථ නිවාසවල ඉන්නේ වරව කරද්දී කොච්චර කුඩුපට්ටම් වෙනවද? දැන් මම කන්ටෙන්ට් එකක් ලියන්නේ මොකද්ද? මට පොඩි කාලේ කරපු එක මම අර ළමා නිවාස ළමයින්ට කරන්නේ නෑ අන්න කන්ටෙන්ට් එකක් දෙන්න. ඒතර තමන්ගේ එක්ස්පීරියන්ස් එකක් අරගෙන නැත්නම් අනුන්ගේ එක්ස්පීරියන්ස් එකකුත් අරගෙන මගේ පර්සනැලිටියට මම ආස උන්නේ අම්මා මට කතා කරනවා. මේ අම්මට දොස් කියනෝනේ නේ මාව ප්‍රදර්ශනය කරනවා. අනවශ්‍යයට මන් ලව්වා දන ගස්සනවා. මානවයා කියන එක හදන්නෙම කෙලින් කසේක කව තියාගන්න කියලානේ මේක පුළුවන් තරම් අන්තලෙන් පල්ලියෙන් ගෙදරින් මේක නමෝනේ තමයි කරන්නේ. ඔව් කියන්නේ. මේක හදලා තියෙන්නේ නැවෙන්න එපා වායි එකක් නෙමෙයිද බං. හරිද? මේක බං කියලානේ. ඒකට සොසයිටි කරන්නේ මොකද කියන්නේ? මේක කඩවන්න. ඒක මගේ මටත් මේ පර්සනැලිටියට මට හේතු වෙනවා පොඩි කාලේ ප්‍රසන්න බහන්ඩයක්. වගේ 10 දෙනෙක් ආව 10 පාරක් පහළට ඉන්නවා. තට්ටු දෙක ගියා තිබ්බොත් කොල්ල කැඳගෙන උඩ ඉන්න. පුතේ එන්නකො මේ මාම් දැන් එන්න තුවත් බෑ. මාම ලැබිල්ලනේ පෙන්න. මාමට නැන්ද. පෙන්න දිනවනේ පොඩි කාලේ. නැති කියන්නේ. ඒකනම් ලැජ්ජ හිතෙන විහිළුත් කරනවා. දැක්කද දැන් රැවුලත් ඇවිල්ලා. අපේ ලිංගයේ මේ මොනේ රැවුලනවා කියන එක පට්ට පර්සනල් ටිකක් නේ. ඒක කොහොමද සොසයිටි එක ඉස්සරහා ගිහුවා. එහෙමත් කියන්නේ. ඒතර මේ පර්සනල් කියන්නේ එක බලපාපු එක්කෙනෙකුට පුළුවන් කන්ටෙන්ට් එකක් ලියන්න. Taman ගිහිල්ලා මොන හරි ආධාර දීලා වන්දනා කරලා ඒගොල්ලව ගාථා කියවලා ඒක කරාම වෙන්නේ කියන්නකො. ඒගොල්ලන්ගේ පර්සනැලිටි වටන අප මේ කරන්න හදන ලීඩියෝ ක්ලබ් එකේ පර්සනැලිටි වටන එක නෙමෙයි පර්සනැලිටි ඩෙවලොප් කරන්න හදන. එහෙනම් කරන්න ඕන යෝජනාවක්. උන්ට බෙදන්නේ යාළුවෙන් උන් එක කන්නේ ප්‍රසංග පාරන්නේ අපිමයි. අපි ගිටාර් එකක් කරගෙන උන්ට සින්දු කියනවා. එතකොට උන් සම්බන්ධ වුණොත් මේක පර්සනැලිටි කැඩිල්ලක් නෙමෙයි. ඒක ෂෙයාරින්. උමුත් ළමෙක් අපේ එක්කෙනෙක් ඉන්න සින්දු නටන්න දෙනවා. එතකොට තමයි උන්ගේ පර්සනැලිටි හැදෙන්නේ. අරුන් එහෙම නෙවෙයි ගිහිල්ලා මේ ඉන්නවා. පුතා නටන්න බඩ. දැන් අරුන් නටන්න ඕනේ. කන්ටක් දීලා දැන් නටන්න ඕනේ. පින් දෙන්න. ඒතර ඩියෝස්ලට ලේසි කරන්න මොකද ප්‍රොපෝස් කරන්න ලේසි නෙවෙයි තේ ඩියෝස්ලට. ඕන් තරම් ඉන්නවනේ. යාළුවෝ ඉන්නවනේ ගිටාර් ගහන කොල්ල දෙන්නෙක් එක්ක යන බලන්නේ. ඩ්‍රම් සෙට් එකකුත් එක්ක උන්. ආතල්ලිගේ ට්‍රිප් එකක් යනවා වගේ උන්ගේ සින්දුවක් කියනකොට. එතකොට ඒගොල්ලෝ සම්බන්ධ වුණොත් මේක මොකක්ද? ෂෙයාරින් නෙවෙයි ෂෙයාරින්. ඒතර ෂෙයාරින් කියන්නේ පර්සනල් ඩෙවලොප් කරන එක. ඒතර මම ඔය දැන් තව කන්ටෙන්ට් එකක්. කාට හරි ලියනවා නම් මේකේ කන්ටෙන්ට් එකක්. ඒ කියන්නේ අපි ෂෙයාරින් කරගන්න මේගොල්ලොත් එක්ක ලියුස්ලා විදිහට ඒ ෂෙයාරින් කරන විදිහත් අපි කියනවා. සිස්ටම් එකකුත් හදනවානේ.
අපි අනාථ නිවාසයකට කියලා කියනකොට ඒ නමත් අපි ආස නැහැ කියන්නේ. ඇයි? කවුරුත් එහෙම අනාථ වෙන්න ඕන නෑ. අපි ආධාර දෙය අරන් එනවා නෙවෙයි. අපි තෑගි ගියේ. තෑගි දෙනකොට මාර hina වෙලානේ තෑගි දෙන්නේ මම කියන්නේ. ආධාර ගන්නකොට එහෙම නිකන් ඕනේ. තෑගි දෙනකොට නිකන් අම්මට මගේ පොතක් තෑග්ගක් හම්බ වෙනකම් නිකන් පර්සනලි හැදෙලා යන්නේ නේ. ඇත්තටම තෑග්ගේ ආධාරේ ලොකු වෙනසක් නෑ නේද? ඕගොල්ලෝ ඇත්තටම තෑගි නේද දෙන්නේ? අර නම් පාවිච්චි කරන ලැන්ග්වේජ් එකේ ආධාර කියලා අපරාධනේ. තෑග්ගක් නෙවෙයි. තෑග්ගක් දුන්නා මරුනේ. මතක් කරනවත් එක තෑගි දුන්නා. මචං අරු මට මේ ඔරලෝසු තෑග් පර්සන්ට් එක දුන්නා. පර්සන්ට් එකක් ලස්සනයි. ආධාරය අනිත් එක ආධාර දෙනවා කියන concept එක කියුන් ඒක නිරන්තරයෙන් කියවන. බලන්න මම තමයි දීලා කියන්නේ. උදාර මතකද දන්නේ මම තමයි පොඩි කාලේ පෑනක් කරන් දුන්නේ. ඒ කියන්නේ අරකේ කෑල්ල ඉල්ල ගන්න. බුඩ්ඩුල් එකේ කෑල්ල ඉල්ල ගන්නවා. ওই නිවාසෙට අපි තෑගි දුන්නම කියවන්න බෑනේ. ප්‍රසන්ට් එකක් දුන්න ගමන්ම ඒගොල්ලෝ ස්ටොප් කරලා ලස්සන මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදලා ඉවරයි. අන්තික තෑග් කියුවත් කියවෙනි ගුඩ්විල් එකක්. අපිට තෑගි දුන්නා කියන එකේ ගුඩ්විල් එකක් කියවන ප්‍රයිස් එක. ඒක ඩෙවලොප් කරන්න පුළුවන් කොන්සෙප්ට් එක. කාට හරි පුළුවන් ඕන නම් ගිහලා කුසල් මෙන්ඩිස් විදියට කරන්න. අරකට එක්කම තේරුණාද කියන්නේ අපිට රීඩර්ස්ලා දාන්න අහන්න ඕනේ ප්‍රශ්න ටික ඕගොල්ලෝම දාන්න. කියන්නේ මම නම් අහන්නේ මේ ක්‍රීඩාව කියන්නේ මිනිහෙක්ගේ විනය හදන එක ජය පරාජය පිළිගන්නවා විනයගරුක විනය හදලා පොඩි කාරණා නිකුවන්නන්නේ. ඒ නිසා මේ ක්‍රිකට් වල තියෙන ඩිසිප්ලින් මේ කරන එතික්ස් කීපයක් කියන්න පුළුවන්. ඒක ගේ කටින් මම අහගන්න එතික්ස් ටික. කියන්නේ ක්‍රිකට් එල්ල කරලා දිනවනේ ක්‍රිකට් සර්කි. පස්සේ එල්ල කරලා. උදේ එතික්ස් ටිකක් තියෙනවනේ. ඒවා කරන්නේ නැහැනේ කැතයිනේ. ඒතර මේ ක්‍රීඩකයාගේ ඩිස්ප්ලේ දාන්න ඒකත් එක්කනේ. ඒතර ඒ ටිකෙන් අහන්න. ඒතර ක්‍රිකට් දන්න එකකින් ඕනනම් අහගෙන මොනවද මචං ඔය අර එතික්ස් කියලා ගියේ මොනවද මචං උඹලා ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ. ඒතර ඌ නොකිය කියනවා ඌ මාර විදිය කරපන් කියලානේ. ඒ විදිය කරුකම හේතුවක් වෙනවා කියලා එයා මේ සිලෝන් ටීම් එකකට එන්නේ. කොහොම ගිහින් අහනවා. ඒතර මිනිහෙක් හප්පලා මේ යනකොට මේ ටික් එක ලයිෆ් එකේ කැලලක් දෙවෙයි දෙක ෆේක් එකක්. සෙල්ලම් කරලා දුගුරු කියන ඩිස්ප්ලින් කැලල ෆේක් එකක්ද? ඇත්තටම ලයිෆ් එකේ වාට එහෙම එකක් හම්බ වෙනවනේ. එතනදී එතන කියයි මෙහෙමයි මම විදි මතේ හිටියේ. මම බය වුණේ වෙලාවේ. ඒ ප්‍රදේශෙ ඉච්චර හොඳ නැහැ. වටේ පහර දෙන්න ඉඳ තිබුණා. එතකොට මොකක්ද අහන්න ඕන ප්‍රශ්නේ? මගේ නම් ප්‍රශ්නේ තමයි ලංකාවේ පොලිසියවත් වටපිට මිනිස්සුත් උන්ට මුකුත් කරන්නේ නැහැ දන්නවද? උන් සමහරලාට පොලිසිය ඔටෝග්‍රාෆ් එකේ ලස්සන් කරගෙන අනේ වහත් මේක අස්සන් කරලා මිනිස්සු. ඒ කියන්නේ උන් සිවිල් කැරක්ටර්ස්. මං කියන එක මොකද? උන් සිවිල් කැරක්ටර්ස් නේ. ඒ කියන්නේ උන්ට පාරේ ලයිසන් එකවත් ඉල්ලන්නේ නැහැ උන්ගේ. සිවිල් කැරක්ටර්ස් නේ. ඒතර ප්‍රශ්නේ හත හැකි. ඕගොල්ලෝ වගේ සිවිල් කැරක්ටර්ස් වලට එහෙමනම් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට මොකද වෙන්නේ? වටේ උන් අඳුරන්නේත් නැහැ. ෆෑන් බේසෙකුත් නැහැ. ඒකට ඕගොල්ලෝ පොඩි කර්මාදර්ශයක් වගේ වෙන්න ඕනේ නේද? සොසයිටියට එතනදී දැන් ඕගොල්ලෝ ගියාම අපිට ඔයා කිලෝමීටර් දෙකක් ගෙවා පැයක අපිට කිලෝමීටර් 10ක් විතර දුවන්න තියෙනවා හැංගින්න. මොකද ඔයා ඔච්චර හැංගිනවනම් අපි කොහොම හැංගින්නේ? මොකද ඔයා දන්නේ කියලා. ඒක කිටික් කරන්න පුළුවන් වෙන ප්‍රශ්නේ. ලස්සනයි. රන් වෙන්නේ නැතු. hina වෙලා පොඩි මොනක් හරි ඒක තියෙනවා. ඊට පස්සේ තව එකක් කරලා ඒක විතරක් ඩිජිටල් ෆෝමැට් එකේ නිසා යන්නේ. ලියන අතර ලියන එකට අමතරව ඒකේ වොයිස් ටික මේ ප්ලැට්ෆෝම් එක තියලා තියෙනවා. ඔය පොඩ්කාස්ට් වගේ කවුද ඒක දැන් පොඩ්කාස්ට්. නේ? ප්ලැට්ෆෝම් එක තිබ්බනම් එහෙම ඉන්ටර්විව් එක මැගසින් එක අහන්න. අහන්න තව එකක් කරත් හැකි කැම්පස් එකේ ඉන්නවනම් ළමයි දැන් අපි දැන් ඔයාට ලිපියක් ලියන්න කියලා කියනවා. ඒවා එකක් ලියලා ඒක නැරේෂන් වොයිස් කරනවා. මොකද යන්නේ ෆෝන් මේ ෆෝන් එකේ මේ ගහගෙන කතා කරාම ඇති. නැරේෂන් වොයිස් කරනවා. ඒතර අර කියවන්න මැගසින් එකේ ෆෝමැට් එක වෙනස් මොඩර්න් නේ. ඔඩියෝ මැගසින් එකකුත් වෙනවා ඒක. අර ලියන එකේ ග්‍රැමාරම මේවන ඉගෙන ගන්න හදන්න එපා. දන්නවද මේ ඔය මැගසින් එකත් එක්ක මේගොල්ලොත් එක්ක මේ සිංහල ගුරුවරු හොයන් ගිහලා ව්‍යාකරණ නම් ලියන්න හදන්න එපා. මැගසින් එක කරන්න වෙන්නේ ජීවිතේ.
ඇයි දන්නවද? මම නම් මේ අපි නම් මුවාගේ පටන් ගත්තයින් පස්සේ පුතේ මේ ආය ඕලෙවල් වල දැන් ඉගෙන ගන්නවනේ. ඉතින් මැගසින් එක කරලා පැත්තක තියලා ඒක නම් කරන්න යන්නේ. කියන්නේ Tamanගේ ලියන එක, Taman කියන එක සංනිවේදනය වෙනවා නම්, කමියුනිකේට් වෙනවා නම් ඒකට හොඳම දේ හින්දි. උන් 30ක් විතර ඉංග්‍රීසි කතා කරන්නේ ෆිල්ම්ස් වල. 30ක් විතර ඉංග්‍රීසි කතා. ප්‍රශ්නයක් නැහැ ලැන්ග්වේජ් එක මිස් වෙලා නැති. අනිත් එක මේ දැන් ගොඩක් වචන කතා කරද්දී අපිට බෑ නේද සිංහල වචන වලින් ඒ කන්ටෙන්ට් එක කියන්න බෑ. සිංහල වල තියෙන ප්‍රශ්නෙකට සිංහල වලින් අපිට සමහර ඒවා කියන්න බෑ. මම එක එක්සැම්පල් එකක් කියන්නම්කො. මම කියනවා මේ මට මෙතන හෝමි ගතියක් දැනෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා හෝමි ගතියක් දැනෙනවා. මොකද සිංහලට දැම්මොත් ඒක නිකන් gedara වගේ එකක් නේද ලියන්නේ. ඒක නිකන් කාගිලිස්සේම ඒවා පාවිච්චි කරලා නිකන් gedara වගේ කියන එක නිකන්. අර හෝමි ගතිය කියන එක ලස්සනයි. gedara වගේ කියනවට වැඩිය. එතකොට අපිට කෙලිම පුළුවන් ඒ වචන ලියන්න මැඩිසින්ස් වලට. අනේ හෝමි ගතියක්. ඕ. ඒක තේරෙනවා. ඒක අර සිංහලෙන් ලියන්න try කරොත් එන්නේ මොකද වෙන්නේ කියලා. කියන්න ඕනි එක කියවෙන්නේ නැතුව වෙන මොකද්ද කමුලක් වෙන්නේ. ඒකයි මට සංග්‍රහ පත්‍ර කියවන්න හිතෙන්නේ. මට මගේ අදහස වුණ කියනවා. ඒක තේරෙනවා නම් ඔච්චරයි. ඒක කියන්න මම දෙමළ වචනයක් දානවද, ගමේ වචනයක් දානවද, මම පටන් ගන්නකොට පඩයක් කරනවා කියලා වචනයක් දෙන්න. ඒක මට කියාගන්න ඕනි හොඳ එක්සැම්පල් එකකින් මම ඒක කියනවා. එතකොට ඒකේ අර කන්ටෙන්ට් එකේ හදන්න යන්න එපා. ග්‍රැමාරම හදන්න යන්න. මේක තේරුමක්ම නෑ දැන් ලෝකෙ මේ ඒක පිළිගන්නේ නැහැ පුතේ. අපි ඒකෙන් වෙන්නේ අපේ කියන අදහස වෙනුවට වෙන එකක් එළියට එනවා. ව්‍යාකරණානුකූල ලියවිල්ලක් එළියට ඒ කරෙක්ෂන් බලලා ප්‍රූෆ් බලලා හැදිලා එනකොට වෙන එකක් එළියට එයි. ඒක එනකොට අපි කියන්න ඕනේ ඒක ඇවිල්ලා නෑ. ඕක කියන්නේ එක වෙනවා නම් එහෙම අර එකක්වත් හිතන්න බෑ. ප්‍රශ්නයක් නෑ. ඒක ලෝකෙ සලකන්නේ නෑ දැන්. අර මේ ලියද්දි පළවෙනි එක තමයි වහලා ලියන්නේ පුතේ. මේක ලියුවොත් හොඳ නෑ වහලා ලියනවා කියලා එකක් තියෙනවා. අනිකන් දැන් රීඩර්ස්ලා ඒකට එච්චර කැමති නෑ. උන් ආසයි ඒක දැනගන්න ආසයි වගේ එකක් තියෙනවා. චැට් එක වහන්න නැතුව ලියන්න. ඒක ලස්සන ලියන්නේ. ඔයගොල්ලෝ ලියනවා ඉස්කෝලේ කලාවුඩ් වලට ගහන සංගරාවේම සමහරව ලස්සන ලියන. විශේෂ ඉන්ට්‍රැක්ෂන් වල මෙහි ස්කූල් වල පුතේ උන්ගේ ආර්ට් වර්ක් එකම සම්පූර්ණ වෙනස් වෙනවා. උන්ගේ මැචින් වල හැදීම සම්පූර්ණ වෙනවා. උන් අදිනව සමහර ඒවාට මේ අර කාටුන් වගේ අදිනවට නමක් එනකොට ඩූඩල් සනේ අදින පුළුවන් අදිනවා මාරුයි. ඒ කියන්නේ graphic designing වලින් පාවිච්චි කරන්න පුළුවන් මොඩර්න් version එකක් මිලසි. ඩූඩල් යන්නේ හැම page එකකට පුතේ ඩූඩල් එක ටයිටල් යන්න පුළුවන්. ඉන්නද අදින කැමති ඇති ඇතිනේ ඩූඩල් අදින්නේ මාරු ට්‍රැවලින් ප්‍රෝග්‍රෑම් එකේ සමහර ලාවට බයිසිකලයක් අදලා ඒක තමයි ට්‍රැවලින් ප්‍රෝග්‍රෑම් ඩූඩල් කියන්නේ මොඩර්න් හරියටනේ ඩූඩල් අදින්නේ ඇති ඕන ඉන්ස්ටාග්‍රෑම් එකේ චෙක් කරන්න ඕන ඒ වාගේ ආර්ට් කරන අය එළියට පෙන්වන්නේ නැහැ නේද? නිකන් ඒගොල්ලෝ පර්සනල් එකක් දෙන්න කරගෙන යන්නේ. ඩූඩල් එක ඇදලා වටලා ඉන්ස්ටාග්‍රෑම් එකේ දානවා අර එහෙමනේ කරන්නේ. මැගසින් එක ලස්සනද? ඒ DNA පුතේ වර්ක්ෂොප් එකක් කරනවා. දැන් මට දැන් ආව වෙනවා අදහස් එකක්. ඒක උදාහරණයක් කොටිම දැන් අපි තුනේ කෙනෙක් කියනවා මම ට්‍රැවලින් ලියන්න. මම ඉන්ටෝස් කරනවා. කොහොම අදාගත්තනේ බෙදාගෙන ඉවරලා මේ ඒගොල්ලන්ට පොඩි වර්ක්ෂොප් එකක්. ඒකට අපි හරියටම දන්නවනේ පොයින්ට් එක මොකක්ද කියලා. වර්ක්ෂොප් එක කියන්නේ පුතේ මෙහෙම. දැන් අපි දුම දැන් ඔයා මොකක් හරි ලියනවා කියලා. ඒක ලියන්න ආවම අනිත් පැයක් ඉස්සරහ පිටේ කිලික් කරලා. පළවෙනි වතාව කරන එක තිතරින් එහාට දුන්න පාරා වෙනවනේ. තිතරින් එහාට ඉදිරියට කරේ. අපි දුම් කටුවේ කියන අදහසක් කිව්වේ. ඔයා හන්ටේ අර ඒව එකක් ලිව්වහම පළවෙනි මැගසින් එකේ විතරක් ඒකේ තියෙන අඩු පාට් ටික හැදුවා නම් එහෙනම් ඊට පස්සේ යාට අඩු වෙනවනේ දැන් පාත් එක පස්සේ ඉතුරු වෙනවා. ඔය
නිවස්ලගේ කරද්දී පොඩි සම්ප්‍රදායකුත් තියෙනවා. කරපු සේවාවන් ටික දාන්න ඕනේ, ෆොටෝස් දාන්න ඕනේ. ප්‍රොජෙක්ට් වල ෆොටෝස් ටික දාන්න ඕනේ. මේකේ ෆොටෝ එකක් ගහලා පෙන්නන්න ඕනේ. ඒක ටිකක් තියෙනවා. ඒ ටික කරන ගමන් තමයි අරක කරන්න ඕනේ. මොකද ඒ ටික නොකර අර කරොත් එහෙම මේ ඒක ලියෝ ක්ලබ් එකක් වෙන්නේ නැහැ. කරන් ටික ඇතුලේ ඉඳලම දේශපාලනික ආවෙන්නේ නැහැ. දේශපාලනික ආවෙන්නේ නැහැ. මං උත්තරයක් තියෙනවා දෙන්න තියෙනවා. අනිත් එක මෙච්චරලා කතා කරපු ටික ඕම ටික පොලිටික්ස් නේ. නැත්නම් අපි වටන් ගත්තලා ඉඳන් මේ වෙනකන් කතා කරන්නේ ඕම ටික දේශපාලනිකයි තමයි නේ. අපි දේශපාලනය කියලා කියන්නේ පක්ෂයට කරනවා. දේශපාලනය කරන පක්ෂයක් ගන්න කොමුට පොලිටික්ස් ඉවි. ආධාර කියන එක කරන්නේ අපි තෑගි දෙමු මේ පොලිටික්ස්. අපි තාප් එක ගලක් ගලවමු තාප වෙරළන්න යන්න ඕනේ නැහැ. මේ කොටියක් තියාගන්න පොලිටික්ස් එක කතා කරනවා. අපි පොලිටික්ස් ගෝවන් ටක් ගාලා කියනවා මොකක්ද? පාටි එකක් අපේ ඔළුවට එනවා. මගේ අදහස කැම්පස් එකේවත් මේ ලියෝ ක්ලබ් එකේවත් පාටි පොලිටික්ස් කරන්න ඕන නෑ. පර්සනල් පොලිටික්ස්. දැන් නම් ඉන්නේ පොලිටික්ස් කරනවා. කැම්පස් එක වගේ පාටි පොලිටික්ස් වලට ගියාම මේ දේ තමයි පාටි එකේ මෝඩ් එකක් එනවනේ අපිට. ඒක යන්නේ විවේචනයක් වෙනවා. මේ අපිට පොලිටික්ස් අනිත් එක එහෙම ওই විදිහේ පොලිටික්ස් එකක් කරාම කට්ටිය බෙදෙන්නේ නැහැ. UMP කරට ඉන්නත් පුළුවන්. JP කට ඉන්නත් පුළුවන්. LTT කට ඉන්නත් පුළුවන්. හැබැයි අපිට පොලිටික්ස් එකක් තියෙනවා. අර පොලිටිකල් පාටි එකක් පුතේ මෙයා කරාම උන්ගෙන් යෝජිතේ තමයි අපි එතකොට ගුරුකට ඒ වගේම මෙහෙම හැල්ලුවා. උන්ගේ පොලිටික්ස් අපි කරන්නේ. ඕගොල්ලෝ දේශපාලනිකයි නැත්නම් අනිත් එක මොනවා හරි අර අපි අර සමහර වෙලාව බිඳින්න ඕනි ඊළඟ එක කියලා. දැන් උදාහරණයක් වත්ත අපි ආධාර දෙනවා කියන concept එක කඩන්න නම් ඒකට තෑගි කියන concept එක ගේන්න ඕනේ. ඒක පොලිටික්ස් වල තියෙන ප්‍රශ්නේ තමයි විවේචනය කරාට උත්තරේ ගේන්නේ නෑ. ඒ කියන්නේ උත්තරේ ගේනවා දැන් මම අර මේ ට්‍රැවලින් එක ලියන කෙනෙක් මන්ද මන්නම් මේ මොකක් හරි වාහනයකනේ යන්නේ. මන්නම් නිකන් ඉස්සර වාහනේ පාන. අපිට හැම වෙලේ ඩුවල් AC වාහනයක් අපිට AC තෝරන්නේ නැහැ. පුටි වෙන මැජික් විදිහට කියන්නේ. හැරි පොටර් කියලා තියෙනවා. මැජික් රියලිසම් කියන එක අහුවෙනව නේද නිකන්. මැජික් රියලිසම් කියලා කියන එක හැරි පොටර්. ඒ කියන්නේ අපි පොත අර පොත් කීපයක් කියවන්නේ පළවෙනි එක නොනවත්තව කියවන්නේ ටික දුරක් ගියාම අපි අහු වෙනව නේද එක්ක. මට අහු වෙලා නැහැ හැරි පොටර් භාගෙට කියව නවත්තපු කෙනෙක් අහු වෙනවා. එන්නේද කියවන්නේ. ඒ මැජික් රියලිසම්. ඒක ලියන විදිහෙන් ඉන්නේ. අපි පළවෙනි ටික තුන ලියද්දී ජීවන එක අල්ල ගන්න ඕන මේ ඉවර වෙනකම්ම කියවනවා. ලෝකේ හොටෙල් ෆීල්ඩ් එකේ වැඩි හරියක් ඉන්නේ ජෙම් එකකින් පිරිමියයිද මේ කුක්ලා ඉන්නේ කියන්නේ පිරිමිය. හැබැයි ඉස්කෝලේ ගෘහ විද්‍යාව කරන පොතේ එන අවුලක් නේ. හැබැයි A level maths කරලා science කරලා හොටෙල් ඉස්කෝලේ යනවා. ලෝකේ පාටම යන්න පුළුවන් සිවිදිනේ පිරිමිය. ඒ කියන්නේ වැඩි හරියක් චෙක්ලා පිරිමිය ඉන්නේ. අරගොල්ලන්ට අරගෙන ඉතින් ජොබ් එකක් කරා. කෙල්ල ගෘහ විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ගෙදර වියන්න ඕනේ. එහෙම එකක් තමයි. ඒසත් ඩෙවලොප් කරලා මරු එකක් පිරිමි උයන එක. හරි මොඩර්න් එකක්. ඒ කියන්නේ ඒකට හේතු තියෙනවනේ. ලෝකෙ චෙක්ලා ඔක්කොම වැඩි හරියක් පිරිමි. ඒ ටේස්ට් උන් වෙනස් කරනවා. කියන්නේ ඔයගොල්ලෝ ගෙදර හුරුවා තිබු බොහොම කලාතුරකින් අම්මා කෙනෙක්නේ පරිප්පු එක එක දෙට වියන්නේ. නැත්තම් හැමදාම අම්මගේ පරිප්පු ඊ විදිහමනේ ඒ රෙසිපි වල වියන්නේ. එක තෙල් දානවා එක කිරි දානවා වෙනස් කරන්න නෑ එකක් තියෙනවා. ටිකක් අර මධ්‍යම පන්ති අම්මා කෙනෙක් තමයි නිකන් මොඩල් වෙනස් කරනවා නිකන්. අද නිවිද දාලා පරිප්පු හදනවා. පරිප්පු නිකන් ගාන කමට හදනවා. කෑලි කපන්න පුළුවන් ගාන හදනවා. නැත්තම් හැමදාම පරිප්පුනේ. පිරිමි චෙක්ලා කරනවා කියන වැඩේ උන් මේ හරියට එක්ස්පෙරිමන්ට් කරනවා.
ට්‍රැවලින් ප්‍රෝග්‍රෑම් එක මරු වඩා. කවුද ස්කවුට් කළා? ස්කවුටින් කළා. කරලා දෙනවනේ. කැම්ප් කරලා දෙනවා. කැම්ප් ගියද? අන්න ට්‍රැවලින් ප්‍රෝග්‍රෑම් එක කරලා. ඒ මුන් ගිහිල්ලා අර කැරියර් එකක් මැද්දි හතර කැම දිනවා. හතර දෙනවනේ. මරු එක්ස්පීරියන්ස්. උණු කැට කීපෙකුයි සමහරලාට පොල් ගෙඩියකුයි පිටිකුයි දාගෙන තමයි යන්නේ. කඩු ගලක් තියනකට ගියා. පොල් ගෙඩිය කැඩුවා. ගල් පොත්තකින් හරි කියන්නේ. මේකින් හරි අරගෙන පොල් ටික ඉරිට්ටුවා. ඒකේ වතුට්ටයක් ගෙනලා ලුට්ටියක් කලවම් කරලා පිටියනවා. කඩු ගල් පොත්තක් කරලා පොල් ටික කරනවා. කඩපැන කනවා. ඒකට කියන්නේ විනෝදයේ දුර්භික්ෂය. දුර්භික්ෂය කියන්නේ කන්න බොන්න නැති එකනේ. ට්‍රිප් ගියාම විනෝදයේ දුර්භික්ෂය. අර අඹ ගැටයක් හම්බුනාම ඇටෙක් කපලා බලන්න කැලි කැලි කාලා. ඊනර කාම නෙවෙයි මම බාල නැතුව කන්න පුළුවන්. දුර්භික්ෂ ගතියක් එනවා. ඒක වෙන්නේ විනෝදෙ. ට්‍රිප් ගියාම මේ ට්‍රැවලින් වල ලියන්න ඕනේ ඒක නිකන්. වෙන දුර්භික්ෂයි වගේ කන දේවල් එහෙම. ඒක ජොලියට කරන්නේ. මං කියලකෝ කරන්න යන්නත් ඒ මම නිකන් අදහසක් කිව්වේ. ඒ කියන්නේ අපි එකට කියනවා මේ කාගෙන් හරි අහගද්දි එයාලව දොඩංගෝඩියම හදා ගන්න කියලා. තමන්ට ඕන ගෙඩි දෙක තාත්තා. ඉන්ටර්විව් එකක් කරන සිස්ටම් එකේ ඒ කියන්නේ එයාලව දොඩංගෝඩියම හදා ගන්නවා. තමන්ට ඕන ගෙඩි දෙකක් අතට තුනක් හරි එක තරක් තෝර ගන්නවා. ඒ කියන්නේ ලෙක්චර් එක ගියත් අතර මේකනේ කරන්න ඕනේ අර අලුත් කිලෝ ඔක්කොම ටික වැඩක් නැහැ නේ බයිලර් එකත් එක්ක. ඕටි විතරක්. අපි දැන් මේ පාරක් ප්‍රොජෙක්ට් එකක් කරන්නේ උපත් කිඹුල්ල ආනන්ද හයිස්කූල් විද්‍යාලයේ. කොයිද? කිඹුල්ල ආනන්ද හයිස්කූල් විද්‍යාලයේ ඉපත්වේ පෙරවනවා. කණුවියාම මේ අපි ළමයි කතා කරනවා. ඒකට ළමයින්ට සමාන දුවමනා දෙනවා එතනින් තැනකට යන්න උඩට යන්න. ඒතර අම්බල තාත්තලා ඉන්න මතේ තමයි කවදා කුඹුරු පටන් යන්න ඕනේ. දෙකෙනෙක් ගන්න එක හරිනේ. ඒතකොට අපි ඒ වගේ ළමයි තැනකට ගියනවා. අපි ඉස්සලා දෙමව්පියන්ගේ වගේ වෙනස් කරන්න ඕනේ. ඒක මොකක්ද සිද්ධාර්ථ කවදාවත් පුතේ අභිනිෂ්ක්‍රමණය කරන්නේ අම්මා තාත්තා පර්මිෂන්. ඒ දුන්නේ නැති හින්දාම තමයි ඌ කියන්නකො යන්නේ. අම්මා තාත්තගේ ට්‍රයි එක තිබෙම තියාගන්නනේ. රම්මි සුරම්මිසු මාළිග 3යි ගෑනු ඕන තරම් ඉන්නවා අන්තපුරයක් තියෙනවා. දේශගුණේ මාරුවේ දුරේ යාගත්තනේ ෆුල් ට්‍රයි කරානේ. ඒ ට්‍රයි කළා ඌ ගියානේ. ඒ කියන්නේ එහෙම ජීන් එකක් තියෙන ළමයෙක්ව අම්මා තාත්තලව හදවන්න බෑ. ඌව හෝම් කරගෙන විතරයි කරන්නේ. දරුවෝතේ අම්මා තාත්තත් හදාගෙන සීයාච්චිත් හදාගෙන ගමක් හදාගෙන ගමේ පන්සලක් හදාගෙන අරුව වෙනස් කරන්න අපි ගියොත් එහෙම අපිට කවදාවත් එක් කරන්න වෙන්නේ නැහැ. ඒ කොල්ලෙක් හිටියොත් හරි ඌව ගොඩ ගන්නවා මිස අනුව ගොඩ ගන්න බෑ. ඩිවෝර්ස් වල පුළුවන් වුණොත් එක ළමයෙක් ගොඩ ගන්න ඇති. අපි හැමදාම උත්සාහ කරනවා ඒතුළු අරූපවුනේ මොකුත් නෑ. ඒ කුටි ඉරට පූරු මේ මේරුවම නැමුවොත් මොකක්ද වෙන්නේ? නමන්න බෑනේ. හතර දෙක කඩලා යනවනේ. ඒක නමන්න පුළුවන් පොඩි ලා කාලේ විතරයි. ඒතර අම්මලා තාත්තලා වෙනස් කරන්න බැරි ඉරට පූරුවා. ජර වරගාලා කඩලා යනවා මල්ල ගෙඩියයි නිකන් වෙන ඔපි එනවා අතු ගන්නන්ට යාට අර ළමයා වෙනස් කරන්න පුළුවන්. මොකද ඌ ලායි නිසා ඌට හැඩ හදන්න පුළුවන්. ගවයවජන කරන්නේ වේලි චිත්‍රපොත් ටිකක් නමාගෙන මෙවුන් සර් වාගේ. මං කියනවා මේ චුටි කාලේ ඉන්න වෙන්නේ ගන්න. ඔයාලට මම එක්සැම්පල් එකක් කියන්න. ගෘහස්ත ප්‍රචණ්ඩත්ව කියලා එකක් තියෙනවා. ඒක වචනේ හදිනවා. ධම්මල පිරිමි මේ ගෑනුන්ට වදින එකක් තියෙනවා. ඒකේ සෙක්ෂුවලි යහනියක් අසනීපෙන් නම් නැහැදිලා නම් එයාට හෙම්බිරිස්සාවක් නම් එයා කුඩු ගිහලා ලැඟේ අමාරුවක් නම් එයාට පීරියඩ්ස් හැදිලා නම් මොකක් කරනම් එයාත් එක්ක සෙක්ස් කරන්න එයා අකමැති නම් කරන්න බෑ. එහෙම කරොත් එහෙම කියන්නේ ඒකට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. ප්‍රචණ්ඩත්වය දාලා කරන්නේ පාලේ. ඒකට නීතියක් තියෙනවා. හරිද? මම ඕක කියලා පොරොන්නරුයි කිව්වා. මේ වගේ වැඩ බුදුන් එන්න සත්‍යය කොහොමද?
ගෑණියෙකුට උණ හැදුනම පීරියඩ්ස් වලට වතුරේ වුණා මේ ගෑණිගේ අකමැති නම් ඒකයි වෙන්නේ හිංසනය. විවස්ත හිංසනය. හරි. ඉන්ටර්වල් එකෙන් පස්සේ දෙකක් දාගෙන ඉන්න පිරිමි ටික මාව වට කරා. මොන මොකද කියන්නේ? මාත්‍යා මේ අපිට ඉතුරුලා තියෙන ඔච්චර එකක් නැති කරලා යන්නේ. ඒක නුඹට ඉතුරුලා තියෙන එච්චරයි. උන්ගේ පැත්ත එක සාධාරණයි. ඇයි? උන්ට ආර්ට්වත් කලාවවත් ඉගෙනගෙනවත් උකුත් නැහැ. ඒලේ පුරි ගිහිල්ලා වෙලා ගෑරිත් එක බුද්ධි ගන්න එක විතරයි ජීවිතේ තියෙන්නේ. අමුසේවල ඒකත් නැති කරන්න උන්ගේ පැත්තේ සාධාරණයි නේද? ඇත්තටම ඒක සමුන්ට උගන්වන්න යන්න හොඳයි. ඉති කාලේ. හැබැයි ඒ දෙන්නගේ ළමයෙක් හිටියනම් අපිට ළමයට උගන්වන්න පුළුවන්. ළමයට බැක් කරන්න පුළුවන්. ඉතින් ඕගලන්ට පුළුවන් නම් කවුරු හරි එහෙම මොකක් හරි ටැලන්ට් එකක් තියෙන ළමයි හොයාගෙන එහෙම ගියාම ඔය දෙකෙක් ගැන කිව්වේ. පොඩි බැක් එකක් දෙන්න. මොනවද කියන්නේ? සරතරේ පොතක් කියවන්න පොතියවන්න. කොලිමින් තෑග්ගක් කියන්නේ. දියුලා. පොතක් තෑගියව. කැම්පස් එකේ තරම් කරමු කිව්වා නේද? එකක් තමයි වලේ දියුලා. ඒක ඉස්කෝලේ කරවන්න. ඊට පස්සේ උන්ට තෑග්ගක් දෙන්න පොතක් බලන්න. ඒක ටැලන්ට් එකක් නේ අතර යන්නේ. සිත් එකට ආපු උන් පුතේ මොනම කෙනෙක් හරි ඒ මුදල දරාගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඒ ලෙවල් එකට කරලා පාස් වෙලා ආපු සෙට් එකක් නෙන්නේ. අය උන් හදන්න ඕනේ උන්ට මොන හරි හම්බ වෙනවා කියන පස්සේ. අමර අතර කොහොම හරි මේ තේ දැන් ඔය අරාජික වල හිටියද මොන හරි හම්බ වෙනවනේ මොන හරි කරනවනේ. අරුන්ට හම්බ වෙන්නේ නැහැ නේ එහෙම. උන්ට පොඩ්ඩක් මඟ පෙන්වන්න පුළුවන් නේද? එහෙම තරම් කරන්න. ඊට පස්සේ උන්ගේව දාන්න කොහොමද මං මෙන්න හොඳම එක තියෙනවා. නේ දැන් ඔයාලගේ ඉස්කෝලේ තියෙන ඔයාලා ළමෙක් ගැන කි උන් අතර තරගයක් කරලා ඉස්කෝලේට කතා කරලා ඒගොල්ලන්ට ප්‍රයිස් ගිවින් එකක් කරන්න පුළුවන්. තෑගි දී ඊට පස්සේ උන්න පුළුවන් නම් අපි මේ අවුරුදු 5ක් යනකම් ඔයාලට මාසෙකට එක පොත ගන්න. තකල කරන්න පොතක් ගන්න. ජීවයි කියන්නේ. අර එකෙක් එහෙම හදා ගන්න පුළුවන්. ඒවත් පොඩි ඇතිනේ මම